අද දිනෙත් ඔබ දැනුවත් කිරීමට අප සමග එකතු වේ ආසිරි සර්ජිකල් පෞද්ගලික රෝහලෙහි සිට අවිසාවේල මූලික රෝහලෙහි පිළිකා රෝග පිළිබඳ විසඤ්ඤ වෛද්‍ය ජාලිය ජයසේකර වෛද්‍යතුමා. වෛද්‍යවරුන්ට බෙහෙවින් ස්තුතියි අප දැනුවත් කිරීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි නන්දන. ඒ වගේම IT නායතනයට ස්තුතිවන්ත වෙනවා අපිට මේ පිළිවෙත මහ ජනතාව දැනුවත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව. තවත් දිනකදී මෙවැනි වැඩසටහනක හමුවනත් එක් අද දිනේ සම්පූර්ණ යන්න ඔබට නිරෝගීමත් දිනයක් වේවා. සිටින්න ඊළඟට ITN ප්‍රවෘත්ති. A 1,000 passengers sealed on a train. Why? Armed guards in spacesuits. Why? It is forbidden to leave the train alive. Why? You had every option wired. But it's my job and I do it well. Faster, Beathier, Kutuhalaya Safiri, The Cassandra Crossing, MBC චිත්‍රපටය. අද රාත්‍රී 10ට. උඩේ පවුලේ නාලිකාව. කලාවේ මූලික අරමුණ රස නිෂ්පත්තියයි. හැබැයි අපි කතා කරන්නේ රසයෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් කෙලවර වන කලාවක් ගැන. කලාවේ අපූර්වත්වය සොයා යන Art for You හෙට සවස 5:30ට. අද දවසේ සිදු වූ සුවිශේෂී සිදුවීම් තුළ සත්‍ය පමණක් විශ්වාසයෙන් නිවරදිව අපක්ෂපාතීව නිර්වෘල්ව ඉදිරිපත් කරන බවටත් සහතික කෙරෙන මෞබිමි ඇසිදිසි හෘද සාක්ෂිය ඇත්ත දැනගන්න සූදානම් වෙන්න. සුබ සන්ධ්‍යාවක්. ඔබ ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාල. මම මදුනිකා කරපුටුගල. අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. පුවත් සිරස්තල ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. ඔබේ ජීවිත කතාව වෙනස් කරන ලීට්‍රෝ ගෑස්. රටටම කළු පැල්ලමක් එක්කල ශෝකාන්තයේ 21ට අදට වසරයි. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මකයි. ජනපති ම්ලේච්ඡත්වය පිටු දකිමින් කියයි. අපිව මව්බිමට ගෙන්වා ගන්නයි හඬා වැටුණු පාකිස්තානයේ ශ්‍රී ලාංකික සිසුන් ගුවනින් කටුනායකට. මැතිවරණයේ ගැසට්ටුව නිකුත් කළ මැකෝ පක්ෂ ලේකම්ලා හමුවේ කොරෝනාව ගැනත් කතා කරයි. අද දවසට 6ක් හමුවේ කොරෝනා රෝගීන් ගණන 310ක් වේ. කොරෝනාවෙන් පීඩාවටපත් රජරට කලාකරුවන්ටත් මනුෂ්‍යත්වයේ සත්කාරයෙන් අතහිත. කොරෝනාව අස්සේ බොරතෙලෙන් වාසි ගන්න ෆ්‍රන්ස් සර්සේ. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. මේ සත්‍ය බලයෙන් මිහිතලේ මහජන බැංකුවේ
රටේ මහා රැකවලාගෙන් පිදෙන උත්තමාචාර්ය විල් අභිමාන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකෙන් අහිංසක ජීවිත 270ක් පමණ බිලිගත් 500කට ආසන්න පිරිසක් තුවාලකරුවන් බවට පත් කරමින් මෙරටට කළු පැල්ලමක් එක්කල පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදට වසරක් සපිරෙනවා. මෙවන් නේච්ඡ ක්‍රියාවක් යලි ඇතිවීමට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරමින් දිවයින පුරා විවිධ ආගමික වැඩසටහන් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ පිළිබඳ මේ වාර්තාව ගයාන් බුද්ධික ඇල්ලේගොඩගින්. දෙමව්පියන්ට දරුවන් අහිමි කරමින් දරුවන්ට දෙමව්පියන් අහිමි කරමින් ශ්‍රී ලංකීය ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එක් කරපු අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වෙලා අදට හරියටම වසරක් ගත වෙනවා. අපි මේ ඉන්නේ කොච්චිකටේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ. අප්‍රේල් 21 එල්ල වුණු ඒ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මේ කොච්චිකටේ ශාන්ත අන්තෝනි දේවස්ථානයටත් දැඩි අලාභානි සිදු වුණා. දෙවියන් යදින්නට කියලා හිතාගෙන උදෑසන මේ කොච්චිකටේ දේවස්ථානයට පැමිණි බොහෝ දෙනෙකුට ආපහු ගෙදර යන්නට මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් ඊට තිබ්බේ නැහැ. පසුගිය වසරේ පාස්කු ඉරිදා දිනේ කතෝලික දේවස්ථානවලට විශාල වශයෙන් බැතිමතුන් පැමිණ සිටියා. ප්‍රහාරයක් පිළිබඳව කිසිදු සැකයකින් තොරව මෙම පිරිස ආගමික වතාවත්වල නිරත වෙමින් සිටියේදී පෙරවරුවේ කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙය අතරතුර පිපිරීමක් සිදු වුණා. එම වෙලාවටම තවත් දේවස්ථානයක සහ ස්ථාන කිහිපයකම පිපිරීම් සිදු වුණා. කටාන කටුවාපිටිය ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමන්ගේ දේවස්ථානයටද දැවැන්ත ප්‍රහාරයක් එල්ල වුණා. පිපිරීමත් සමග එම ස්ථානයේදීම කිහිප දිනක මිය ගියා. මෙම ප්‍රහාරය අතරතුරම මඩකලපුව සියොන් දේවස්ථානයේද දැවැන්ත පිපිරීමක් සිදු වුණා. ඉන් දේවස්ථානයට දැඩි හානි සිදු වුණා. මේ අතර කොළඹ කිංස්බරි, ශැන්ග්‍රීලා සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල්වලද පිපිරීම් සිදු වුණේ කිසිවෙකුත් නොසිතූ මොහොතකයි. දෙස් විදෙස් බොහෝ දෙනෙකු මේ ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වුණා. දෙහිවල සත්වෝද්‍යානයේ ඉදිරිපිට පිහිටි ට්‍රොපිකල් ඉන් හෝටලයේ සිදු වූ පිපිරීමෙන් එම ස්ථානයේදීම පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම සමස්ත ප්‍රහාර මාලාවෙන්ම තුවාල ලැබූ පුද්ගලයන් 164 දෙනෙකු තවමත් නිවෙස් තුල රෝගීව සිටිනවා. ප්‍රහාරයට වසරක් ගත වූවද දෙදෙනෙකු තවමත් පසුවන්නේ රෝහල් තුලයි. පුද්ගලයන් 89 දෙනෙකු අදටත් ප්‍රතිකාර ලබා ගැනීමට සායනවලට පැමිණෙනවා. සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූ පිරිසක්ද තවමත් වේදනාවන් විඳිනවා. මේ අන්තවාදී ප්‍රහාර එල්ලවීමත් සමග ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කළා. ඒ අතරතුර දෙමටගොඩ නිවාස සංකීර්ණයක පොලිසිය සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටියේදී පිපිරීමක්ද සිදු වුණා. මෙම සෝදිසි මෙහෙයුමට සහභාගී වූ පොලිස් නිලධාරීන් 3 දෙනෙකුද එම ස්ථානයේදී ජීවිතක්ෂයට පත් වුණා. අත්අඩංගුවටගත් සැකකරුවන් 119 දෙනෙකු පිළිබඳව විමර්ශන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිදු කෙරෙනවා. රැඳවුම් නියෝග මත මෙම දෙපාර්තමේන්තුව යටතේ සැකකරුවන් 40 දෙනෙකු රඳවා සිටිනවා. එමෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ටාස යටතේ තවත් සැකකරුවන් 78 දෙනෙකු පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මකයි. රැඳවුම් නියෝග මත 52 දෙනෙකු මෙම කොට්ටාස යටතේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා. තවත් සැකකරුවන් 33 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒත් සමග පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගත්තා. පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු සොයා බලා පාර්ලිමේන්තුවට තොරතුරු වාර්තා කිරීමේ විශේෂ තේරීම්කාරක සභාවක්ද පත් කෙරුණා. එම තේරීම්කාරක සභාව හමුවට එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සාක්ෂි විමසීමට කැඳවා තිබුණා. එමෙන්ම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක්ද පත් කර සිද්ධිය පිළිබඳව සොයා බැලීම ආරම්භ වුණා.
මේ වන විට එම කොමිෂන් සභාව හමුවේ කරුණු රසක් අනාවරණ වී තිබෙනවා. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද පසුව ප්‍රශ්න මතුවුණා. එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාද අත්අඩංගුවට ගැනුනේ විමර්ශන අතරතුරයි. පසුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කෙරුණා. කෙසේ වුවද ප්‍රහාර සම්බන්ධයෙන් යහපාලන රජය යටතේ සාධාරණයේ ඉටු නොවන බවට ඇතමුන් චෝදනා කළා. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වීමත් සමග අවශ්‍ය නිලධාරීන් යොදවා විමර්ශන කටයුතු විධිමත් කළා. ගිය පාර ජනාධිපතිවරණයේදී හැම වෙලාවට ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණේ ඒ හින්දා මම හිතනවා අපේ ගෙදර දැනටත් නිවුස් යනකොට ගෝඨාභය මහත්තයාව දැක්කම අපේ පවුල අඬනවා. ගෝඨාභය මහත්තයා කියනවා මගේ ළමයි දෙන්න ජීවත් වෙලා ඉන්නවා කියලා. ඒ අනුව දෙවන ප්‍රහාරයක් සම්බන්ධයෙන්ද දැනටමත් කරුණු අනාවරණ කරගෙන තිබෙනවා. මෙම අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව පණිවුඩයක් නිකුත් කරමින් අගරාදුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරන්නේ මේ ම්ලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ වූවන් නිවැරදිව හඳුනාගත යුතු බවයි. බෝම්බ ප්‍රහාරය ගැන අවවාද ලැබිලත් පිටරටවල් වලින් එය අතපසු කරපු සේනාධි නායකයාගේ පටන් අන්තිමයා දක්වා ලංකාවේ වගකිව යුතු අය සියලු දෙනාම නීතිය ඉදිරියට ගෙන ඒම අපේ වගකීමක් වෙනවා. මොකද මේ මියගිය අයගේ ජීවිත මේක ඒවා සමග සෙල්ලම් කරන්නට කිසිම නායකයෙකුට ඉඩකඩ දිය හැකි වන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා කරගෙන යන ඒ විමර්ශනය ඉතාමත්ම ශක්තිමත්ව කළ යුතුයි කියලා මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කර සිටිනවා. අපි එතුමාගෙන් ඉල්ලීමක් කරනවා කිසිම කෙනෙකුගේ බලපෑමට මේ යටත් කරන්න දෙන්න එපා. ම්ලේච්ඡ ප්‍රහාරයට වසරක් පිරීම නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරන්නේ තමන්ගේ පාලන කාලය තුලදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන් නිශ්චිතවම හඳුනාගෙන නීතිය හමුවට පමුණුවන බවයි. එමින්ම සෞභාග්‍යයේ දැක්ම සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රතිඥා දුන් පරිදි තමන් කුමන ආකාරයක හෝ අන්තවාදයට මෙන්ම අන්තවාදී ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා. එමින්ම සිද්ධියෙන් විපතටපත් සහ කම්පනයටපත් සියලු ජනතාවට සංවේගය පළ කරනවා. බෝම්බ ප්‍රහාර එල්ල වූ සෑම කතෝලික දේවස්ථානයකම අද දිනේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. ප්‍රහාරයෙන් දැඩිසේ හානි වූ කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදීද ආගමික වැඩසටහනක් පැවැත්වුණා. ප්‍රහාරයට වසරක් සපිරීම වෙනුවෙන් මඩකලපුව සියොන් දේවස්ථානයේදීද මියගේ අය සිහිපත් කරමින් දේව මෙහෙයක් පැවැත්වුණා. බොහෝ පිරිසක් ජීවිතක්ෂයටපත් වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීද විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවති බෞද්ධ ආගමික වතාවත් වලට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පහන් දැල්වමින් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයටපත් වූවන් සිහිපත් කළා. ඒ විජේරාම නිල නිවසේදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට එක්වුණා. සෑම නිවසකම පහනක් දැල්වන ලෙසට අගරාදුගුරු හිමිපාණන් කළ සිහිපත් කිරීමට අනුවයි මෙය සිදු කෙරුණේ. විනාඩි 2ක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීමටද කටයුතු කෙරුණා. තංගල්ල කාල්ටන් නිවසේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පහන් දැල්වමින් මියගිය අය සිහිපත් කළා. එමෙන්ම මහා සංඝරත්නය සිත් පිරිත් සජ්ජායනා කරමින් තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළා. එමෙන්ම දිවයිනේ ස්ථාන රසකදීම ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආගමික වැඩසටහන්ද පැවැත්වුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහෝදර ජනතාව සිහිපත් කරමින්.
විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමේ වැඩසටහන ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මෙහි පළමු කණ්ඩායම අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි. කොරෝනා වැසීම හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය යන රටවල සිටින මෙරටට ගෙන්වා ගැනීමට නියමිත සිසුන් සංඛ්‍යාව 443ක්. එහි පළමු කණ්ඩායම ලෙස ලාහෝර් නුවර සිට සිසුන් 93 දෙනෙකු සහ කරච්චි නුවර සිට සිසුන් 20 දෙනෙකු අද දිවයිනට ළඟා වුණා. UL 1206 යානයේ සඳහා යොදවා තිබූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා. අනිතා දිනේදී තවත් 101 දෙනෙකු ඉන්දියාවේ අමෘත්සර් සිට රැගෙනීමට නියමිතයි. ලබන 24 වෙනිදා ඉන්දියාවේ කොයිම්බතූරු සිට 117 දෙනෙකුද, නේපාලයේ කත්මණ්ඩු අගනුවර සිට 93 දෙනෙකුද රැගෙනීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම තවදුරටත් සඳහන් කරනවා. මේ අතර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ වෛද්‍ය සේවා හා ශල්‍ය කර්ම සඳහා ඉන්දියාවට ගොස් සිටින අයද ඉදිරියේදී ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි. ते आसिया करे अनेक रटवाल ක්‍රමානුකූලව මෙසේ ශ්‍රී ලංකන් ගුවන් යානවල ඒ වගේම අනිත් අපේ මිත්‍ර රටවල ගුවන් යාන හරහා පැමිණීමේ අවස්ථාවට ගමන් කරන්න පුළුවන් වෙන ආරම්භයේ සිදු වී තිබෙනවා. මේ අතර තමන්ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස රුසියාවේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් ඉල්ලා සිටිනවා. අපි රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ තබේර් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න සිසුන් මෙහි ලංකාවේ සිසුන් 350ක් පමණ දැන්ට ඉගෙනුම ලබනවා. මෙහි ඉන්න මිනිස්සු COVID-19 වෛරසය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඉතින් අපි ගොඩක් බයෙන් තමයි ජීවත් වෙන්නේ. අපි මේ වෙලාවේ අපේ ගරු ජනාධිපතිතුමාගෙනුත් අපේ රජෙනුත් ඉල්ලා සිටින්නේ අපිව හැකි ඉක්මනින් අපේ මව්බිමට ගෙන්වා ගන්න කටයුතු කරන්න කියලා. මේ අතර පාකිස්තානයේ ලාහෝර් නුවර රැඳී සිටි සිසුන් මීට ස්වල්ප වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වූ බව අප වාර්තාකරු පවසනවා. දැන් අපි එම දර්ශන වෙත යොමු වෙමු. පාර්ලිමේන්තු මැතිවරණයේ ජූනි 20 වෙනිදා පැවැත්වීමට අවශ්‍ය ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. මේ අතර පක්ෂ නායකයින් හා පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසම වෙත අද කැඳවා තිබුණා. අද පස්වරුවේ කොරෝනා මර්ධන ජාතික මධ්‍යස්ථානයේ නියෝජිතයන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා. පාර්ලිමේන්තු මැතිවරණය ජූනි 20 වෙනිදා පැවැත්වෙන බවට ජාතික මැතිවරණ කොමිසම නිවේදනය කළේ ඊයේ දිනේදී. මැතිවරණයට අදාළවයි පක්ෂ නායකයන් හා ලේකම්වරුන් මෙසේ කැඳවා තිබුණේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු කොමිසමේ සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුණා. මැතිවරණ කොමිසම තීරණය කොට තිබෙනවා අපේක්ෂකයන් සඳහා මනාපාංක මැයි 4 වෙනිදා ලබා දෙන්න. එතෙන් සිට දින ගන්න තමයි තීරණය කරලා තිබෙන මැතිවරණ ව්‍යාපාරය. එහෙමනම් මැයි 4ට පෙර සමාලෝචනය කළ යුතු බව අප විසින් පෙන්වා දෙන්න ලැබුවා. 4 වෙනිදා විතර වෙනකොට සම්පූර්ණයෙන් ගැසට් පත්‍රයේ ඒ අංක සහිතව. නමුත් පිළිමක් කරා විශේෂයෙන්ම සෞඛ්‍යාංශයේ ඒ වගේම කාර්යසාධක බලකාය අදහස් විමසලා බලලා දෙවෙනිදාට පෙර ආතුව නැවත දේශපාලන පක්ෂත් සමගත් සෞඛ්‍යංශ සමගත් සාකච්ඡා කරලා දිනය පිළිබඳව නැවත තීරණයක් ගන්න කියලා. අපි පක්ෂයක් හැටියට ප්‍රකාශ කර සිටියේ නිසි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නිසි ආයතනවල උපදෙස් මත මැතිවරණ කොමිසම් සභාව විසින් නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බවටත් මැතිවරණ කොමිසම් සභාව ගන්නා තීරණයන් සම්බන්ධයෙන් ඒ අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් අපේ පක්ෂයේ සම්පූර්ණ සහයෝගය මේ අවස්ථාවේදී ලබා දෙන බවටත් අපි ප්‍රකාශ කර සිටිනවා. පැහැදිලිවම රටේ සමස්ත සෞඛ්‍ය සම්පන්න භාවයේ පූර්ණ පිරිසිදු සහතිකයක් ලිඛිතව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට රටට ලබා දෙන්නට පුළුවන් නම් අපි ලෑස්ති හෙට දවසේ ඉඳලා වුණත් මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්න. අපි මැතිවරණය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් සෞඛ්‍ය අංශවල සහ බලධාරීන්ගේ උපදෙස් සහ ඒ වාර්තා ලබා ගැනීමෙන් පසුව කියන එකයි අපේ අදහස උනේ. අපි බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමකින් ස්වාධීන සාධාරණ තීන්දුවක් ලැබෙයි කියලා. නමුත් ලැබිලා තියෙන්නේ අනිත් පක්ෂවල අදහස් නොවිමසා දින නිමයක් කරලා තිබෙනවා සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට පටහැනිව. මේ මොහොත වෙන විට ජලයෙන් එළියට මැරෙන්න ඔන්න මෙන්නම දඟලන මාළුව වගේ විපක්ෂ දේශපාලන පක්ෂ දඟලන්න පටන් අරන් තියෙනවා. අපි දන්නවා මෙයාට මැතිවරණයකට යන්න බෑ. මේගොල්ලෝ වෙවුලනවා ජනතාව ඉස්සරහට යන්න බැරුව. ඒක නිසා අපි පැහැදිලිවම මැතිවරණ කොමිසමට මේ රටේ දේශප්‍රේමී ජනයාගේ සහයෝගය ශක්තිය ලබා දෙන්න අපි ඉදිරියට කටයුතු කරනවා. 20 වෙනිදා ජූනි මාසයේ මැතිවරණය පැවැත්වීමට ගනු ලැබූ තීරණය මේ රටේ මැතිවරණයක් පැවැත්වීමේ අනිවාර්යතාවය ඉටු කිරීමට ගත් වූ පියවරක්. ඒකට නෛතික තර්ක වලින්
මැතිවරණ පැවැත්වීම වළක්වන්න සමහරු උත්සාහ කළා. දැන් කල් වැඩිද නැත්නම් මේ තවත් කල් දැමිය යුතුද කියලා කොමිසම තීන්දුව කරන බව කිව්වා. මෙතර කොරෝනා ව්‍යසනය හමුවේ මැතිවරණ කටයුතු සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ මැතිවරණ කොමිෂන් සභාව හා කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිතයන් අතරයි. යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරුන්ද ඊට එක්ව සිටියා. Prima Top noodles spice up වන්න. හිස නිදහසේ තියාගෙන කිසි දෙයකින් නොසැලී තුම්බියෙන් ඇලලී ගොසින් මුළුරෝතලේ බෙවිවරුන් මිනිසක් වෙසින් වැඩ රකිත් අපි සැමලක් තලේ ලෝසතුන් සමහට සැමත නිතිමෙත් පැඩූ අපි මවතලේ රකිත්වා අපි රැකෙත්වා මේ සත්‍ය බලයෙන් මිහිතලේ මහජන බැංකුවේ ප්‍රාර්ථනාවයි. බබා ලැබෙන්නේ ඉඳද්දි කනටවත් අමිහිරි දෙයක් ඇහුවේ නැත්තේ සිතිවිල්ලෙන් පවා පිරිසිදු වෙන්න. ඉතින් එහෙම කරන අපේ අම්මලා බබා පිරිසිදු කරන්න පෙට්‍රෝලියම් තෙල් තියෙන බේබි සබන් අරගන්නේ නෑ. බේබි ශර්මි සබන් වල පෙට්‍රෝලියම් තෙල් රහිතයි. සැරසෙමින් තොරයි. අපේම බේබි ශර්මි සබන් දෙවියට දෙන්න ඕනේ හොඳම දේ විතරයි. ලංකාවේ අපේම බේබි ශර්මි 57 වසරක විශ්වාසය. COVID-19 හි බලපෑමට ලක් වූ ණයලබාගත් ගනුදෙනුකරුවන් සඳහා කමර්ෂල් බැංකුවෙන් සහන රැසක්. ව්‍යාපාරිකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, ස්වයං රැකියාවල නියුතුවන්, ව්‍යවසායකයින්, ශ්‍රමිකයින් හා අනිකුත් පුද්ගලයන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහන ක්‍රියාවලියට අනුකූලව කමර්ෂල් බැංකුවෙන් සහන රැසක්. සුදුසුකම් ලක් ණයලබාගත් ගනුදෙනුකරුවන් 2020 අප්‍රේල් 30ට පෙර c19support@homebank.net විද්‍යුත් කැපෑල හරහා හෝ අදාළ ශාඛාවේ කළමනාකරු හරහා ලිඛිතව අයදුම් කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ මට්ටු කරන්න. සබන් යොදා දෑත් සෝදන්න. නැවතත් ප්‍රවෘත්ති. මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගියා. බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් තවත් රෝගීන් 5 දෙනෙකු අද දිනේදී හඳුනා ගැනුණා. එමෙන්ම රත්නපුර ප්‍රදේශයෙන් තවත් රෝගියෙකු සොයාගත්තා. කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝගීන් 4 දෙනෙකු අද දිනේදී සුවය ලැබීමත් සමග සොව් සංඛ්‍යාව 102ක් වුණා. අද අප්‍රේල් මාසයේ 21 වෙනිදා අපිට කිසිම විදියකින් අමතක නොවන දවසක්. හැබැයි අද වෙනකොට අපි මුහුණ දෙමින් ඉන්නේ ත්‍රස්තවාදයකටත් වඩා භයානක COVID-19 කියන මාරාන්තික වසංගතයත් එක්ක. ඉතින් එවැනි වාතාවරණයක ඉඳලා අපේ රටෙන් වාර්තා වන අලුත් තොරතුරු මොනවද කියලා බලන්නයි අපි අදත් සූදානම් වෙන්නේ. පිළියම්දල නිවත්තේදිය ග්‍රාමෝදය මාවතෙන් කොරෝනා රෝගියෙකු හමු වීමත් සමග ඔහු සමග ගනුදෙනු කළ නිවාස 11ක ජනතාව ස්වයං නිරෝධායනට ලක් කිරීමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ මේ වෙනකොට පියවර අරගෙන තිබෙනවා. ඒ වගේම වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඉඳලා කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයට ආපු පිරිසකගෙන් එක පවුලක 4 දෙනෙකු කොරෝනා ලක්ෂණ පෙන්වුම් කිරීම නිසා ඔවුන්ව රෝහල්ගත කිරීමට මේ වෙනකොට සෞඛ්‍ය අංශ පියවර අරගෙන තිබෙනවා. ඒ වගේම අපේ රටේ ජනතාවට සිහිපත් කළ යුතුයි ඔබ අසත්‍ය තොරතුරු පවසමින් ආරක්ෂක අංශ මගහරමින් රටහරහා හුවමාරු වෙන උත්සාහ කරනවා නම් රට තුල ගමන් කරන උත්සාහ කරනවා නම් හොඳින් මතක තබා ගන්න ආරක්ෂක අංශවල මානුෂිකත්වය ඔබ හැල්ලුවට ලක් කරන්න එපා. ඔවුන් සියලු දේ කරන්නේ අපිව ආරක්ෂා කරගන්න. ඒ නිසා මේ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න කියලා ඔබට සිහිපත් කරමින් අපි සූදානම් අපේ රටේ අදත් අලුත් තොරතුරු මෙලෙස දකින්න. මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ යද්දී තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 201ක්. වෛද්‍යවරුන්ගේ විමර්ශනය යටතේ සැක සහිත රෝගීන් 158 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 102ක්. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන කොළඹ දිස්ත්‍රික්කයේ රෝගීන් 115 දෙනා හැරුණු කොට දෙවන ස්ථානයේ පසුවන්නේ කළුතර දිස්ත්‍රික්කයයි. එම ස්ථානයෙන් හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 45ක්. පුත්තලමින් 35ක් සහ ගම්පහින් 32 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
අද දිනේදී වාර්තා වූ කොරෝනා රෝගීන් 5 දෙනාට අමතරව කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් ඊයේ රෝගීන් 32 දෙනෙකු හඳුනාගත්තා. මේ ප්‍රදේශයේ පවුල් 200කට ආසන්න සංඛ්‍යාවක පුද්ගලයන් 1010 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඔවුන් ඇසුරු කළ සියලු දෙනාම මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඊයේ දිනේ සහ අද්දෑසන කෙසෙල්ලත්ත ප්‍රදේශයෙන් වෛරසය ආසාදිත වූ සංඛ්‍යාවන් වැඩිවීමත් සමග එම ප්‍රදේශයේ 242 දෙනෙකු ඊයේ දිනේදී නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගියා. අද දිනේදී පවුල් 242කට අයත් 1010ක් වූ සංඛ්‍යාවක් නිරෝධායන කඳුරු 3ක් වෙත ඔවුන් අද දිනේදී රැගෙන යනු ලැබුවා. බොරලැස්ගමුවේ ආසාදිත පුද්ගලයා ගමන් කරපු එම පෞද්ගලික ආරෝග්‍ය ශාලාව මේ වන විට වසා දැමීමට අපි උපදෙස් ලබා දීලා තිබෙනවා. පිළියන්දල ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද එම පුද්ගලයාගේ පවුලේ ඇවලුන් ඒ වගේම ළඟින් ඇසුරු කරපු සියලු දෙනාම අද දිනේදී නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට අපි මේ විටත් කටයුතු කරමින් සිටිනවා. දෙයතර ආමරවීදිය ගල්වල පාර යන ප්‍රදේශවලට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා පවසනවා. එතකොට මෙහි දැනට අපි දකින්නේ මේ ප්‍රදේශයේ ප්‍රතික්‍රියාවක් තිබෙන බව පමණයි. අප බලාපොරොත්තු වෙනවා හෙට දිනේ අනිද්දා දිනේදී අහඹු ලෙස තවත් සාම්පල් නගරයේ අනිකුත් ජනාවාස වලින් ලබා ගැනීම සඳහා ආමර වීදියක් ගල්වල පාරත් සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරලා මේ මුළු පාරම ලොක්ඩවුන් කරලා තියෙනවා. පිළියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතෙන් කොරෝනා රෝගියෙකු හමුවීමත් සමග එම පුද්ගලයා ගැවසුණු නිවාස 11ක 50 දෙනෙකුට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිස් නිලධාරීන් මේ සඳහා දායක වුණා. මෙම ආසාදිත පුද්ගලයා ගැවසුණු පොල්ගසෝවිට හා කහතුඩුව යන ප්‍රදේශවල තවත් නිවාස කිහිපයක පිරිස්ද නිරෝධායනයට යොමු කර තිබෙනවා. මත්ස්‍ය අලෙවිකරුවෙකු වන මෙම පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට ගොස් ඇති බව හෙළිවීමත් සමග මහජනතාව ගැවසීම අවම කිරීමේ අරමුණෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු සිල්ලර වෙළඳාම සඳහා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව එම මධ්‍යස්ථානයේ මත්ස්‍ය වෙළඳාම සිදුවන්නේ තොග වෙළඳුන් සඳහා පමණයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ සියලු පරිශ්‍රයන් නාවික හමුදාව අද විෂ බීජ හරණයට ලක් කළා. පිළියන්දල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සොයා ගැනීමත් සමග ඔහු ගැවසුණු ස්ථාන විෂ බීජ හරණය කිරීමේ කටයුතු දැන් සිදු කෙරෙනවා. ඒ අනුවයි පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළද විෂ බීජ හරණයට ලක් කෙරුණේ. දෙයතර ඊයේ දිනේ කොරෝනා රෝගීන් රැසක් වාර්තා වූ කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ දිවසකට ගොස් පැමිණ සිටියේදී අසනීප වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවුලක 4 දෙනෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්වූ කිරීම හේතුවෙන් හෝමාගම රෝහල වෙත ඊයේ රාත්‍රියේ රැගෙන ගියා. වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේ පවුලක මාස 4ක දරුවෙකු එම දරුවාගේ මව පියා හා මිත්තණියයි මෙසේ රෝහල්ගත කෙරුණේ. මොවුන් දින 3ක් නතර වී සිටි බව කියන බණ්ඩාරනායක මාවතේ නිවසේ කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළිවීමත් සමග වැල්ලම්පිටිය නිවසට පැමිණ ඇති බවයි හෙළිවුණේ. යනු වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවාස 11ක පිරිස් නිරෝධායනයට ලක් කිරීමට ඊයේ රාත්‍රියේම කටයුතු කෙරුණා. කොරෝනා වෛරසයේ ආසාදිත පුද්ගලයෙකු ඇසුරු කළ ජායල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු නාවික හමුදාව මගින් නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණා. නාවික හමුදා බුද්ධ්‍යංශ සිදු කළ මෙහෙයුමකට අනුවයි මෙම පුද්ගලයා නිරෝධායනයට යොමු කිරීමට හැකි වුණේ. කොළඹ ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන වතු ප්‍රදේශවල ජනතාවගේ PCR පරීක්ෂණ වැඩි කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. කොටහේන කාන්තාව සමග දඹදිව ගිය අනිත් අයගේ නිවෙස් වලට අපේ නිලධාරීන් ගිහිල්ලා ඒ අයගෙනුත් යම් ප්‍රමාණයක් සාම්පල් ලබාගෙන තියෙනවා. ඒවා COVID-19 නොවන බවට තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම මේ අර 33 දෙනාට අමතරව එක් පුද්ගලයෙක් බොරලැස්කම ප්‍රදේශයෙන්ොත් ඔහු ඇත්ත වශයෙන්ම වකුගඩු රෝගීන් පෙළෙන කෙනෙක්. ඒ වගේම තවත් පුද්ගලයෙක් මාළු වෙළඳාම යෙදෙන පුද්ගලයෙක් වාර්තා වෙලා තියෙනවා ඊයේ රාත්‍රියේ COVID-19 රෝගීන් හැටියට. මේ අනුව පෑලියගොඩ මාළු වෙළඳපොලේ PCR පරීක්ෂණය කිරීමට නියමිතයි. ඒ වගේම පෞද්ගලික රෝහලකත් PCR පරීක්ෂණය කිරීමට නියමිතයි. කටුපොත කැකුණුගොල්ල ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු හමුවීමත් සමග වසා දැමුණු කැකුණුගොල්ල අරක්යාල ප්‍රදේශය නිරෝධායන කටයුතු වලින් අනතුරුව අද යලි විවෘත කෙරුණා. කොරෝනා රෝගිය මැඩ පැවැත්වීම සඳහා වසංගත රෝග විද්‍යාංශයේ සිදු කරන මෙහෙවර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ඇගීමට ලක් වුණා. අමාත්‍යවරිය එම ඒකකයේ සංචාරයක නිරත වෙමින් ප්‍රකාශ කළේ එහි අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කරන බවයි. මේ අතර කොරෝනා මර්ධනය පිළිබඳ විද්වත් සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මෙලකට ජාත්‍යන්තරය ගැන අවධානය යොමු කරමින් අපි හැරෙන්නේ ඇමරිකාව පැත්තට.
ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වී තිබෙන මරණ සංඛ්‍යාව 42000 ඉක්මවා තිබෙන බවයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඒ වගේම මේ COVID-19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව එරට ලක්ෂ 8කට ආසන්න වී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් මත ඉඳගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයා ප්‍රකාශ කරලා තිබෙනවා විදේශ සංක්‍රමණිකයන් පැමිණීම ඇමරිකාව වෙත తాවකාලිකව අත්හිටුවීමට කටයුතු කරනවා කියලා ඒ තමන්ගේ රටේ ජනතාවගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ රැකියා සුරක්ෂිත භාවය වෙනුවෙන් මේ තොරතුරුත් සමගින් අපි සූදානම් අද ජාත්‍යන්තර තොරතුරු මෙලෙසින් දකින්නට. කොරෝනා වසංගතය හමුවේ බොරතෙල් මිල තියුණු කඩාවැටීමකට ලක්වද ඒ උපාය මාර්ගිකව අවස්ථාවක් කර ගනිමින් ඓතිහාසික අඩු මිල ගණන් යටතේ තම රටේ ඛනිජ තෙල් සංචිත ඉහළ නැංවීමට කටයුතු කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. COVID-19 පිළිබඳ දිනපතා පවත්වන මාධ්‍ය සාකච්ඡාව අමතමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉදිරියේදී ඇමරිකාවට සෞදි අරාබියෙන් තෙල් නැවගත කිරීම අවහිර කිරීමේ යෝජනාවක් පිළිබඳවද සලකා බලන බවයි. බොරතෙල් මිල සඳහා ඇති ඉල්ලුම විශාල වශයෙන් පහත වැටෙද්දී නිෂ්පාදන අතිරික්තයේ කැපී පෙනෙන ලෙස ඉහළ යාමින් ඇමරිකාවේ බොරතෙල් මිල පළමු පරට ඍණ ආගයකට පත්ව තිබෙනවා. ඇමරිකා WTI තෙල් බැරලයක මිල ඊයේ දිනේදී ඩොලර් ඍණ 37.63ක් බවට පත් වූ අතර එහිදී තෙල් සැපයුම්කරුවන්ට මිල ගණන් සඳහා මුදල් ගෙවීමට සිදු වූ බවද වාර්තා වනවා. ලෝපුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 210ක් පුරා පැතිර ගොස් ඇති COVID-19 වෛරසය හේතුවෙන් මේ වන විට වාර්තා වන මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25 ලක්ෂයකට ආසන්න වනවා. සුවය ලැබූ සංඛ්‍යාව 6,58,068ක්. මුළු මරණ සංඛ්‍යාව 1,71,338ක් ලෙසයි වාර්තා වන්නේ. වැඩිම මරණ සංඛ්‍යාව වන 42,000 ඉක්ම වූ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. ඒ රට ආසාදිතයන් සංඛ්‍යාව 7,92,000 ඉක්මවා තිබෙනවා. ඒ ගත උපැය 24 තුළ නව ආසාදිතයන් 28,123ක් වාර්තා වීමත් සමගයි. වෛරසයෙන් යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති ස්පාඤ්ඤයේ මේ වන විට COVID-19 ආසාදිතයන් 2,210ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 20,852ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 ආසාදිතයන් වාර්තා වීම අතින් ඉතාලිය, ප්‍රංශය හා ජර්මනිය පිළිවෙලින් 3, 4 හා 5 වෙනි ස්ථානවල පසු වනවා. නමක් ගමක් දන්නේ නැහැ. හැබැයි මනසේ දකුණු ආසියාවේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට ඉන්දියාව පත්ව තිබෙනවා. ඉන්දිය ජනාධිපති මන්දිරයේ සේවකයෙකුටද නව කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග එහි සේවය කළ 100කට ආසන්න පිරිසක් නිරෝධායනයට යවා තිබෙනවා. ආසියාවේ විශාලතම වෛරස් බැංකුව ලෙස සැලකෙන වුහාන් නගරයේ ජෛව පරීක්ෂණාගාරය පිළිබඳවද බොහෝ දෙනාගේ දැඩි අවධානය යොමුව තිබෙනවා. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනයට එරෙහිව එල්ලවන චෝදනා මීට පෙර ව්‍යාජ මතවාද ලෙස සැලකුණද දැන් ඇමරිකාව ඒ සම්බන්ධයෙන් එල්ල කරන්නේ නිල චෝදනාවක්. මේ අතර ජර්මන් චාන්සලර් ඇන්ගලා මර්කල් චීනෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා වෛරසය ආරම්භය සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුතුව කරුණු ඉදිරිපත් කරන ලෙසයි. කොරෝනා වෛරසය ආරම්භය පිළිබඳ සංවාදයට බ්‍රිතාන්‍යයේද එක්ව සිටින අතර එරට විදේශ ලේකම් ඩොමිනික් රාබ් කියා සිටියේ වෛරසයේ ආරම්භය හා ඒ මුල් අවධියේ පාලනය කිරීමට නොහැකි වීම පිළිබඳවද චීනය වෙත බරපතල ප්‍රශ්න කිහිපයක් යොමු වන බවයි. මේ අතර ආරක්ෂිත දුරස්ථ භාවයේ තබා ගනිමින් දහස් ගණනක් ඊශ්‍රායල් වැසියන් දූෂණ චෝදනා එල්ල වී ඇති අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව එරට අගනුවරදී විරෝධතාවල නිරත වුණා. ටෙල් අවීව් අගනුවර ආසන්නයේ පැවති විරෝධතාවට දහස් ගණනක් සහභාගී වූයේ මෙසේ. අපි ත්‍රස්තවාදයට, අන්තවාදයට මුහුණ දීපු රටක්. ඒ වගේම ඒ හැම අභියෝගයක්ම ඊටම සාර්ථකව ජයගත් රටක්. අද අපි මුහුණ දෙමින් ඉන්නවා මහා භයානක මාරාන්තික වෛරසයකට. විශ්වාසයි අපි ඒ වෛරසයත් පරාද කරනවා. COVID-19 සමාජ ආරක්ෂණ අරමුදලට විවිධ අංශ වෙතින් ලැබෙන පරිත්‍යාග දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. වාහන ආනයනකරුවන්ගේ සංගමයේ COVID-19 අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද බාර දුන්නා. ඒ කොළඹ 7 විජේරාම නිල නිවසේදී මේ අවස්ථාවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති රංජන් පීරිස් මහතා ඇතුළු පිරිසක් එක් වුණා.
මේ අතර ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය ගමින් ගමට වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාකරුවන් වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කෙරුණා. ITN මනුෂ්‍යත්වයේ සත්කාරය ඩයලොග් එකමුතුවෙන් ITN මනුෂ්‍යත්වයේ සත්කාරයේ වැඩසටහන යටතේ නුවර කලාවේ කලාකරුවන් 150 දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම දෙදිනක් පුරා සිදු කෙරුණා. ඒ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් තමන්ගේ දුක සැප සොයා බැලීම සඳහා පැමිණි සුදත් රෝහණ මහතා ඇතුළු ස්වාධීන රූපවාහිනී කණ්ඩායමට සිය ස්තුතිය පළ කරන බවයි කලාකරුවන් ප්‍රකාශ කළේ. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අනුරාධපුර දිස්ත්‍රික් නිදහස් කලා සංධානයේ ප්‍රමුඛ කලාකරුවන් මෙන්ම ස්වාධීන රූපවාහිනී සේවයේ කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට එක් වුණා. මෙච්චර දුර ආවට ගොඩාක් අපේ යුතුයකමක් වගේ වදීන්දුත් වෙනවනේ. සභාපතිතුමා කලාව ගැන හොඳ දන්නවා. මට මේ දිව්‍ය මල්ල හරි දිරියක් මේ වෙලාවේ ඒ වගේම කලාකරුවෙක් වශයෙන් අපිට හරි දිරියක් ඇති වෙනවා. රට සංවර්ධනය වෙන ගමන් කලාවත් සංවර්ධනය කරයි. අපේ රටත් ජාතියත් ඉමහත් විපතකට පත් වෙලා තියෙන වෙලාවක ස්වාධීන රූපවාහිනිය ඉටු කරන මේ සත්කාරය විශේෂයෙන් කලාකරුවන් හොයාගෙන ගිහිල්ලා කරන මේ සත්කාරයට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අනුරාධපුර කලාකරුවෝ සියලු දෙනාම මේ කොරෝනා වසංගතයත් එක්ක අසරණ වෙලා හිටියේ. කවුරුත් උදව් කරන්න ආවේ නැහැ. නමුත් මම හිතනවා ඉතිහාසයේ රන්නගොරින් ලියවෙනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු ස්වාධීන රූපවාහිනී සේවයේ කාර්ය මණ්ඩලය රජරට කලාකරුවන් වෙනුවෙන් දින කිහිපයක් ඇවිල්ලා රජරට කලාකරුවන් 100 ගානකට ඒ වීලි ආහාර බෙදා දීම ඉතිහාසගතයි. කිසිම ආර්ථික ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ජනතා සේවය වෙනුවෙන්ම මේ කටයුතු ඉටු කිරීම විශේෂයෙන් වැදගත්. ඒ නිසා ITN මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ ඇතුළු මේ සංනිවේදක කණ්ඩායමට රජරට ප්‍රදේශයේ කලාකරුවන්ගේ ප්‍රණාමය හිමි විය යුතුයි. ITN මනුෂ්‍යත්වයේ සත්කාරය ඔලිව් විෂ බීජ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ් බොයි ආරක්ෂාවෙන් නොබියව ඉදිරියට. මේ වෙලාවේ තමන්ගේ ජීවිත අවදානමක් නොතක වෙහෙසෙන වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේම රැස්ට වාසනාවක්. අපින්නේ රට වෙනුවෙන් දිවාරය බබලා කැපවෙන ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බණ්ඩාය රටට වාසනාවක්. ජලය, විදුලිය, ආහාර, ඖෂධ වැනි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන රාජ්‍යාංශ සේවකීන් රටට වාසනාවක්. සාමාන්‍ය ජනශීලීය අදාළ දේට ඉදිරිපින් තමන්ට හැකි පමණින් උදා වෙන පෞද්ගලික ආයතනවල සියලුම සේවකයන් රටට වාසනාවක්. සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින ඇඟිලි දීගීට අනුගත නිවසේ වැඩි සිටින ඉදිරියට යන විට සමාජ දුරස්ථභාවයේ පිළිපදින බුද්ධිමත් පුරවැසියන් රටට වාසනාවක්. මේක අපේ රට අභියෝගයකට මුහුණ දීලා තියෙන මොහොතක්. මේ අසීරු අභියෝගයේ ජය ගන්නට අපට වාසනාව තියෙනවා. NLB ජාතික ලොතරැයි මණ්ඩලය රජයේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ණය සහන මහජන බැංකුවේ ගනුදෙනුකාර බහුතන් වෙත ලබා ගැනීම සඳහා අයදුම්කරුගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ජංගම හෝ ඉතුරුම් ගිණුම් අංකය, ණය මුදල යන තොරතුරු 0706යි 481යි 481 0768යි 481යි 481 යන දුරකථන අංකවලට SMS මගින් හෝ Viber, WhatsApp, ඊමෝ යන ඕනෑම මාධ්‍යයක් කරා 2020 අප්‍රේල් මාස 30 වන දිනට පෙර ඉල්ලුම් කරන්න. නැතිනම් coronarelief@peoplesbank.lk විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. ලයිෆ් බෝයි වෙතින් ගෙනෙන පණිවිඩයකි. කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ළඟ ඇති ඕනෑම සබන් වර්ගයක් යොදා නිරන්තරයෙන් දෑත් සෝදන්න. සැවොම එක්වමු. අපේ රට කොරෝනා වෛරසෙන් ආරක්ෂා කරගමු. දෙමෝපියනි, ඔබේ දරුවාගේ නිරෝගීකමට මුල් තැන දෙන්න. හොඳම දේ පමණක් ඔබේ දරුවාට දෙන්න. ආර්ය කිරි. ඕස්ට්‍රේලියාවෙන් ඔබ වෙත එන එකම කිරි ආර්ය කිරි. ඔබ නැවතත් ප්‍රවෘත්ති සමගින් කොරෝනා වෛරසය පාලනයට සහාය වන අයුරින්ම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සිදු විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා.
අවම පිරිසකගේ සහභාගීත්වයෙන් අත්‍යවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බවට ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අත්‍යවශ්‍ය සේවා සපයන ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේ. ජනනල එළීම මාර්ග ඉදිකිරීම වැනි පාලනයක් ඇතිව කළ හැකි සංවර්ධන වැඩ කඩිනමින් ආරම්භ කිරීමේ වැදගත්කමද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නා. සේවකයන් රාජකාරී සඳහා කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් දුන් ජනාධිපතිතුමා ඒ සඳහා ආයතන ප්‍රධානීන් තීරණ ගත යුතු බවද කියා සිටියා. බස්නාහිර පළාත ඇතුළු ඇඳරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක ප්‍රදේශවල සේවාවන් පවත්වාගෙන යාමට සැලසුම් සකස් කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් ගොවීන්ගේ අස්වැන්න නගරයට ගෙන ඒමෙන් ගොවීන්ට විශාල සහනයක් අත්වනවා. රෝහල් සහ ඔසුසල් නිකුත් කළ ඖෂධ තැපැල් කාර්යාල මගින් බෙදා හැරීමෙන් රෝගීන්ට විශාල සේවාවක් සිදුවනවා. තැපැල් කාර්යාල මගින් බිල්පත් එකතු කිරීම, බැංකු තැන්පතු බාර ගැනීම ඇතුළු ලබා දී හැකි සේවාවන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. කොරෝනා වෛරසය මර්ධනයට රජයේ විධිමත් වැඩපිළිවෙලක් අනුගමනය කරනවා. එහෙත් ඇතමුන් එම උපදෙස් පිළි නොපැදීම තත්ත්වය පාලනය කිරීමට බාධාවක්. ජන ජීවිතය යථාර්ථයට පත් කිරීමේ අරමුණින් ඇඳරි නීතිය ලිහිල් කර සේවාවන් පවත්වාගෙන යාමේදීද වෛරසය පාලනය වන අයුරින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. නැවතත් හමු වෙමු රාත්‍රී 9:30.